SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් Vim Extra Anti Smell Lemon Mint බලයයි තද දුගඳ සුන් කරයි. අද 2020 අගෝස්තු 17 සඳුදා සිරස්තල් දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් ජල සැපයුම සහ දෛනික සේවා අඩපණයි වහා හේතු සොයන්නේයි විදුලි ඇමතිගෙන් කමිටුවක් හිටපු ජනපති මෛත්‍රී ලබන 26 වෙනිදා පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට පාස්කු ප්‍රහාරය ගැන උත්තර දෙන්නයි කැඳවීම රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රසායනාගාර සේවකයෙකුත් මත්කුඩු ජාවාරමක පරීක්ෂණවලට ගෙනා සාම්පල විකුණුවාදැයි සැකයක්. පොලිසියේ මත්පැන් බිව්වයි චෝදනාවට කිරිඳිවැල OIC-ගේ වැඩ තහනම්. බුවනක ගොඩනැගිල්ල ගැන නඩුවේ නගරාධිපතිගේ ගාස්තුව ගෙවීමට නගර සභාවේ අනුමැතිය. විරෝධය ජවිපෙන් එජාපෙන් හා හිටපු නගරාධිපතිගෙන් පමණයි. 21,80,000 තමයි සම්මත කරගත්තේ. බහුතර මන්ත්‍රීවරු කැමති වුණා. දෙරණ 60+ සීසන් 3 අවසන් මහා තරගය උත්කර්ෂවත්ව නිමාවේ. ජනප්‍රියම කිරුළ හේමසිරි හෙට්ටිආරච්චිට. දක්ෂතම ගායකයා ඇහැලියගොඩ WI නුවන් පෙරේරා. ඇල්කොහොල් අඩංගු hand sanitizer භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. වඩාත්ම සිනිඳු රැවුල බෑමකට Big Easy 2 රේසරය හරිම සුමුදුයි. From Other Therana, this is Other Therana Prime Time with Srimani Yapa and Kalindu Karuna Ratna. Live from Studio 24 in Colombo. අයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. අද දහවල් දිවයින පුරා සිදු වූ විදුලි බිඳවැටීමක් හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවට මුහුණ දුන් අතර පැය 6කටත් අධික කාලයක් මුළුල්ලේ තවමත් එය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්ව නැහැ. විදුලි බල මණ්ඩලය සඳහන් කළේ විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ සිදු වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම බිඳවැටීම සිදු වූ බවයි. කෙරවලපිටිය බලාගාරයේ බලාගාර ඉංජිනේරු කිත්සිරි එගොඩවත්ත මහතා අද දෙරණට සඳහන් කළේ විදුලිය නිකුත් කෙරෙන කෙරවලපිටිය බලාගාරයේ කිසිදු දෝෂයක් නොමැති අතර එය බෙදා හැරෙන විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ ගැටලුවක් ඇතැයි සැක කෙරෙන බවයි. The big story. අද දහවල් 12:45ට පමණ දෙවයින පුරා විදුලිය බිඳවැටීමක් සිදු වුණා. ඒ හේතුවෙන් ජනතාවගේ දෛනික කටයුතු රැසක් අඩපණ වූ අතර කර්මාන්තශාලා සහ ව්‍යාපාරික ස්ථාන රැසකටත් බලපෑම් එල්ල වුණා. අනේ අපේ ගෙදර කරන්ට් එක නැහැ දැන් පැය කමාරක් වෙනවා. අද ඉඳන් කරන්ට් එක නැහැ. අපහසුතාවය නම් ඉතින් දැනෙනවා ගොඩක් ඉතින්. ඒත් ඉතින් කාගෙන ඉන්නවා. වැඩක් කරන්න බෑ. ඔව් ඔළුවත් ගහගෙන. කරන්ට් එක නැහැ නේ. ඉතින් කොහොමද වැඩ කරන්නේ නේද? බිස්නස් නෑ කොටිම. ඉතින් බිස්නස් වැඩ කරන්න කස්ටමර්ස්ලට අපි කෝල් කර කර කියනවා එන්න එපා කියලා ඉතින්. පාඩුව ඉතින් 3-4000 පාඩුව ඉතින්. පළතුරු ජූස් හදලා තමයි මේ හම්බ කරන්නේ. ඉතින් අද කරන්ට් එක නැහැ කියන්නේ අපිට මුකුත්ම කරගන්න විදියක් නැක කස්ටමර් කෙනෙක්වත් නැහැ ජූස් එකක් බොන්න එන්නවත්. විදුලිය බිඳවැටීම හේතුවෙන් ප්‍රධාන මාර්ගවල සංඥා පුවරු පවා අක්‍රිය වී තිබූ අතර ඒ හේතුවෙන් ප්‍රධාන නගරාශ්‍රිත මාර්ගවල දැඩි වාහන තදබදයක්ද හටගත්තා.
විදුලි බල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ සිදු වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම විදුලිය බිඳ වැටීම සිදු වූ බවයි. කෙරවලපිටිය ග්‍රිඩ් උපපොලේ යම් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් තමයි මේ කටයුත්ත සිදු වුණු බවට තමයි වාර්තා වෙලා තිබෙන්නේ. අප බලාපොරොත්තු වෙනවා හැකිතාක් ඉක්මනින් පද්ධතිය නැවත යථාර්ථයට පත් කරලා විදුලි සේවාව අඛණ්ඩව ලබා දීමේ කටයුතු ක්‍රියාත්මක කිරීම. කෙසේ නමුත් පද්ධතිය හැකිතාක් ඉක්මනින් නැවත යථාර්ථයට පත් කිරීමේ කටයුතු මේ වෙන විට ක්‍රියාත්මක කරමින් පවතිනවා. සාමාන්‍යයෙන් මෙවැනි පූර්ණ බිඳ වැටීමකදී පද්ධතිය නැවත යථාර්ථයට පත් කිරීමේදී ඒ අවශ්‍යතාවය සිදු කරනකොට අපිට සමස්තයක් විදිහට මුළු දිවයිනම එක්වරම විදුලිය ලබා දීමේ හැකියාවක් නැහැ. ක්‍රමානුකූලව එක් ග්‍රිඩ් උපපොළවල් ඒ වගේම ප්‍රදේශ පාදක කරගෙන එහෙම නැත්නම් අවශ්‍යතාවයන් අනුව තමයි විදුලි ලබා දීම සිදුවන්නේ. මීට පෙර පහුගිය වසර 10ක එහෙම නැත්නම් දශකයේ කාලේ සැලකුවොත් 2009 වර්ෂයේදී මෙවැනි තත්ත්වයක් වාර්තා වෙලා තිබෙනවා. ඒ වගේම 2015 වර්ෂයේදී එක්වරකුත් 2017 වර්ෂයේ පෙබරවාරි සහ මාර්තු මාසවලදී මෙවැනි පූර්ණ බිඳ වැටීම් දෙකකුත් වාර්තා වෙලා තිබෙනවා. සමහර අවස්ථාවල පැය 5ක 6ක වගේ කාලයක් ගත වෙලා තිබෙනවා පූර්ණ වශයෙන් විදුලි බිඳ වැටීමකදී නැවත පද්ධතිය යථාර්ථයට පත් කිරීම. සමහර අවස්ථාවල ඊට වඩා අඩු කාල සීමාවක් තුලත් පද්ධතිය පූර්ණ වශයෙන් ස්ථාපිත කිරීම සිදු වෙලා තිබෙනවා. ඉතින් මේ තත්ත්වය අනුව ඒක අපිට මේ ආකාරයට මේ පැය ගණනක් ගත වේවි කියලා ප්‍රකාශ කිරීම හැකියාවක් නැහැ. ඒක ඒ පවතින තත්ත්වය අනුව තමයි තීරණය වෙන්නේ. මේ අතර කෙරවලපිටිය බලාගාරයේ බලාගාර ඉංජිනේරු කිත්සිරිය ගොඩවත්ත මහතා අද දෙරණට සඳහන් කළේ විදුලිය නිකුත් කරන කෙරවලපිටිය බලාගාරයෙහි කිසිදු දෝෂයක් හටගෙන නොමැති බවයි. ගැටලුව පවතින්නේ විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ යයි සැක කරන බව ඒ මහතා සඳහන් කළා. විදුලි බල සැපයුම ඇන හිටීම පැය දෙකක කාලයක් තුළ යථා තත්ත්වයට පත් කළ හැකි වෙතයි විදුලි බල අමාත්‍යාංශය සඳහන් කළත් අද සවස් වනතුරුම ප්‍රදේශ රසක විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට හැකි වූයේ නැහැ. ඒ අනුව දිවයින පුරා විදුලිය බිඳ වැටීමෙන් මාන්සන්දි ආශ්‍රිතව පිහිටි ආලෝක සංඥා ක්‍රියා විරහිත වීම නිසා සවස කාර්යාලීය වේලාවේ රථවාහන හැසිරවීම සඳහා පොලිස් නිලධාරීන් වැඩි වශයෙන් යොදවා තිබුණා. මේ වන විට මහා මාර්ගවල කිසිදු මාර්ග සංඥාවක් ක්‍රියාත්මක වන්නේ නැහැ. මේ හේතුවෙන් මාර්ගවල ඇතිවන්නා වූ රථවාහන තදබදය පාලනය කිරීම සඳහා පොලිසිය විසින් විශේෂ කාර්යභාරයක් ඉටු කරන ආකාරය අද දවසේදී අපට දකින්නට හැකියාවක් ලැබුණා. විදුලිය බිඳ වැටීමත් සමග ඉන්ධන පිරවුම් හල් අසල පෝලිම්ද දක්නට ලැබුණා. බෙලෙස දිවයින පුරා විදුලිය බිඳ වැටීම හේතුවෙන් නැතැම් ප්‍රදේශවල ජල සැපයුමටද බාධා එල්ල වුණා. ජාතික ජල සම්පාදන හා ජලාප වාහන මණ්ඩලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ විදුලි චලන යන්ත්‍ර නොමැති ජල පොම්පාගාරවලින් ජලය සැපීමේදී බාධා එල්ල වී ඇති බවයි. මේ සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාප වාහන මණ්ඩලය අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ විදුලි සැපයීම යථා තත්ත්වයට පත් වුවද ඇතැම් ප්‍රදේශවලට සාමාන්‍ය පරිදි ජලය බෙදා හැරීමට කිසියම් කාලයක් ගත වනු ඇති බවයි. මෙම හදිසි විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන් බව විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළා. අපට හැකියාව තිබෙනවා විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සජීවීව සම්බන්ධ කර ගන්නට. මේ වෙද්දී විදුලිය බිඳ වැටීමේ ඒ කටයුත්ත පිළිසකර කිරීමේ තොරතුරු පිළිබඳව අමාත්‍යවරයාගෙන් තොරතුරු දැනගන්නට අප සූදානම් වන්නේ. අයිබෝන් නැමතුමා. අයිබෝන්. අපි දැනගන්න කැමති මේ වෙද්දී බිඳ වැටුණු විදුලි සැපයුම යලි 100% ස්ථාපිත කරන්න කොපමණ කාලයක් ගත වෙයි කියලා විශ්වාස කරනවද? මේ වෙද්දී කුමන තත්වයකද තියෙන්නේ? අතම අපේ ඉංජිනේරුවරුන් ඉතාම ප්‍රශංසනීය උත්සාහයක දැන් අඛණ්ඩව පැය 6කට වැඩි කාලයක් නියැලෙනවා. ඕන් තනුව මේ මොහොත වෙනකොට 60කට පමණ ප්‍රමාණයකට විදුලිය ලැබිලා තියෙන්නේ. ඉදිරි පැය එකමාරක පමණ කාල සීමාව තුළදී මුළුමනින්ම යථා තත්ත්වයට පත් කරන්න පුළුවන් වෙයි කියලා අපේ සභාපතිතුමා සාමාන්‍යධිකාරතුමා ඇතුළු මණ්ඩලයේ සියලුම ඉංජිනේරුවරුන් මේ විශ්වාසය තියලා තියෙනවා. ඒත් එක්කම දැන් ඔබතුමා කමිටුවක් පත් කරලා තිබුණා මේ පිළිබඳව සොයා බලන්න. යම්කිසි සැකයක් තියනවද මේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක ප්‍රතිඵලයක් කියලා? මම ඉක්මන් වෙන්නේ නැහැ එහෙම කියන්න. නමුත් මට එහෙම කිසිදු සාක්ෂියක් නැහැ. කඩකප්පල්කාරී ක්‍රියාවක් කියලා ඇඟිල්ලක් දිගු කරන කෙසේ වෙතත් මෙවැනි දිගු බිඳවැටීමක් රටක ආර්ථිකයට සමාජ ජන ජීවිතයට ගැලපෙන්නේ නැහැ. මේ විශාල වශයෙන් අවුල් පීඩාවන් රාශියක් ඇති කරනවා. විශ්වසනීයතාවයේ ගැටලුවක් වෙනවා. නිසා මම මේ අමාත්‍යාංශය බාරගෙන දවස් 4යි. නමුත් ඒ වගකීම මම විසින් බාරගත යුතුලා තියෙනවා. මම යනවා අපේ අමාත්‍යාංශ ලේකම්තුමියට බුද්ධ
පුද්ගලිකවම උපදෙස් දුන්නා. ඒ කමිටුව පත් කරන්න කියලා. එතුමා මේ කමිටුව පත් කරා 7 දිනකින් මහාචාර්ය අතුල්ගේ මැතිතුමාගේ නායකත්වයෙන් හෙට අතහම කමිටුව රැස් වෙනවා. සත්‍යයක් ඇතුළත ඒ කමිටුව ආත්මට ලබා දී යුතු තිබෙනවා. ඒක අපි විශ්වාස කරනවා මොනාරි ගැටලුවක් මෙතන තියෙන එක වගේම මීට පසු මෙවැනි ප්‍රශ්නයක් මතුනොත් මොකක්ද අපේ බෑකප් ප්ලෑන් එක? මොනවද අපි ඒකට ගන්න ඕන තීරණ මොනවද තියෙන්නේ? මේ සියලු මේ අපිට මේ හේතු සාධක අපිට ඉදිරිපත් කරලා කියලා අපි බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් අවසාන වශයෙන් මම මේ රටේ ජනතාවගෙන් මේ පරිපූර්ණ සහෝදරත්වයෙන් අට කනගාටු ප්‍රකාශ කරලා ඉතිනවා. දැඩි පීඩනයකට ලක් වෙලා පැය කීපයක් ගත කරන්න සිදු වුණා. ඉදිරි බල අමාත්‍යවරයා වශයෙන් අපේ මුළු කණ්ඩායම වෙනුවෙන්ම මං ඉතාම නිහතමානීව අපේ කනගාටුව ප්‍රකාශ කරනවා ඒ සිදු අපහසුතාවය පිළිබඳව. ස්තුතියි අමාත්‍යතුමනි අපත් සමග සජීවීව දුරකථනයෙන් සම්බන්ධ වීම සම්බන්ධයෙන්. සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද ඔහුට හිමි අමාත්‍යංශවල වැඩභාර ගත්තා. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා මුදල්, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු හා නාගරික සංවර්ධනය හා නිවාස අමාත්‍යංශ යන අමාත්‍යංශවල වැඩභාර ගනු ලැබුවා. මුදල් අමාත්‍යවරයා ලෙස පසුගියදා දෙවරුම් දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් මහා සංඝරත්නයේ ආශිර්වාදයේ මැදියේ එම අමාත්‍යංශයේදී වැඩභාර ගත්තා. ඉන් අනතුරුව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙසද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී සිය දුරේ වැඩ ඇරඹුවා. එම අවස්ථාවේදීම ජාතික උරුම ප්‍රාසංග කලා හා ග්‍රාමීය කලාශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාද සිය අමාත්‍ය දුරේ වැඩභාර ගත්තා. ඉන් අනතුරුව අද දහවල් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධනය හා නිවාස අමාත්‍යාංශයේ වැඩභාර ගත්තේ බත්තරමුල්ල සුහුරුපායේදී. අපි 2015 යනකොට මෙතන ආසියාවේ වේගයෙන්ම සංවර්ධන වුණු නගරය බවට කොළඹ පත් වෙලා තිබුණා. ඊට පසුව අවුරුදු 5 පසුබෑම එක තමයි අපි වැඩබාර ගන්නේ. ඔබ වැඩබාර ගන්න. ඉතින් ඔබට තියෙන විශාල කාර්යයක්. අර පසුබෑපු අවුරුදු 5 ආපහු 2015 තත්ත්වයට ගෙන්නත් එතනින් එහාට ඉදිරියට ගෙනියන්න. කියන වගකීම තියෙන ඔබට. මේ අතර නව රජයේ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් රැසක් අදත් සිය දුරවල රාජකාරී ආරම්භ කළා. කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කොල්ලුපිටියේ පිහිටි එම අමාත්‍යංශයේදී අද දුරේ රාජකාරී ආරම්භ කළා. 10 වසරක් පමණ මහා දුෂ්කර ක්‍රියාවක් කරලා මේ රටට නායකයෙක් තරන්නට නොවිදිනා දුක් විඳපු ඔබතුමාට පැවරිලා තිබෙන්නේ අතිශය සුවිශේෂ කාර්යභාරයක්. එනවා ඔබතුමා පිළිබඳව විශේෂ විශ්වාසයක් අපේ ගෝඨාභය ජනාධිපතිතුමා කියලා තියෙනවා. ඔබතුමාට කර්මාන්ත අමාත්‍යංශයේම බාර දීම සඳහා 19 වෙනි සංශෝධනයේ නිර්මාතෘවරු පවා අද පිළිගන්නවා ඒක විශාල අවුල් ජාලාවක හේතුවක් කියලා. ඉතින් අවුල් ජාලාව ඉවත් කර ගැනීම අත්‍යවශ්‍යයි ආරම්භක වශයෙන්. හැබැයි එතනින් නතර නොවි මේ රාජ්‍ය බල ගන්නවන රටවැසිය බල ගන්නවන නවාණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් යටතට මේ රට රැගෙන මේ කාර්යයත් ඉතාම ඉක්මනින් සිදු කිරීම තමයි අපගේ අපේක්ෂාව වෙන්නේ. බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා දුරේ වැඩබහර ගත්තේ කොල්ලුපිටියේ පිහිටි එම අමාත්‍යංශයේදී. ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාවය ඇති කර ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම ඉදිරි වසර 5 සඳහා මම බාර ගන්නවා කියලා මම ජාතියට ප්‍රතිඥාවක් දෙනවා. අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා දුරේ රාජකාරී ආරම්භ කළේ අලුත් කඩේ පිහිටි අධිකරණ අමාත්‍යාංශයේදී. මේ රටේ අධිකරණ අමාත්‍ය දුරේ ඔබතුමන්ට ජනාධිපතිතුමා පවරන්නේ විශාල විරෝධතා රාශියක් මැද්ද කියන එක ඔබතුමා අවංකවම දන්නවා. හැමදෙනාටම එකම පාසල් පද්ධතියක් එකම නීතියක් මේ රටේ ඇති වෙලා යනවා නම් මං හිතන්නේ ඒක අනාගතයේ සහරාන් ලැබෙහි නොවෙන්නට වග බලා ගන්න හොඳම පියවර. ඉදිරියේදී මේ මුස්ලිම් ජනතාවගෙන් සහරාන් බෝඩ් එක ගලවන එකත් ඔබතුමාගේ වගකීම. මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හෝ මේ රටේ ජනතාවට හෝ විරුද්ධව අබමල් රේණුවකවත් වරදක්
අපෙන් කවදාවත් සිද්ධ වන්නේ නැහැ. විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩබහර ගත්තේ කොළඹ කොටුවේ පිහිටි සියාමාත්‍යංශයේදී. නව තාක්ෂණ දැනුම ඇති විදේශ සේවාවක් බවටත් විදේශ අමාත්‍යංශයක් බවට පරිවර්තනය කිරීමේ සක්‍රීය ක්‍රියාමාර්ගයට පිවිසෙමු කියන ටික අපි බලාපොරොත්තු වෙනවා. වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මරදානයේ පිහිටි මහවැලි අමාත්‍යංශයේදී එම දුරේ වැඩබහර ගත්තා. එම අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍ය දුරදර්ණ සිරිපාල ගම්ලත් සහ අනුරාධ ජයරත්න යන මහත්වරුන්ද එම අවස්ථාවේම රාජකාරී ආරම්භ කළා. එමෙන්ම චමල් රාජපක්ෂ මහතා අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු හා අපදා කළමනාකරන රාජ්‍ය අමාත්‍ය දුරේ වැඩබහර ගැනීමද අද සිදු වුණා. වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා බත්තරමුල්ල සෙත් සිරිපායේ පිහිටි සිය අමාත්‍යංශයේදී රාජකාරී ආරම්භ කළා. සමාගම් වතු ප්‍රතිසංස්කරණ තේවතු ආශ්‍රිත බොහෝග වගා තේ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා වැඩබහර ගනු ලැබුවේ බත්තරමුල්ලේ පිහිටි අමාත්‍යංශයේදී. ඉඩම් කළමනාකරන කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද රාජකාරී ආරම්භ කළේ බත්තරමුල්ලේ පිහිටි අමාත්‍යංශයේදී. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද එක්ව සිටියා. මේ අමාත්‍යංශයේ මට ලැබුණාම මම පොඩ්ඩක්වත් සතුටු වුණේ නැහැ. ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් බසිර් රාජපක්ෂ මැතිතුමාටත් ගෞරවයක් විදියට තමයි මම මේක බාරගත්තේ. බතික් අත්‍යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කොටුව ලෝකවෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි අමාත්‍යංශයේදී අද රාජකාරී ආරම්භ කළ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එම අවස්ථාවට එක් වුණා. මෙහිදී රාජකාරී ආරම්භමින් රාජ්‍ය අමාත්‍යවරයා බතික් මුව ආවරණයක් හඳුන්වා දෙමින් එය එම අවස්ථාවට පැමිණ සිටි දුමින්ද දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා වෙත ප්‍රදානය කළා. අපි අපේ දුමින්ද දිසානායක මහත්මයාට මේක බලන් දන්නවා. right. ලැබෙන දෙයින් තෘප්තිමත් වෙලා වැඩ කරන එක තමයි අපිට කරන්න තියෙන්නේ. අර මහින්ද රාජපක්ෂ මැතිතුමාට 1994 චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය සැලකුවා වගේ සැලකිල්ලක් තමයි සලකලා තියෙන්නේ. වාහන නියාමනය බස් රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා වැඩබහර ගත්තේ බත්තරමුල්ල සෙත් සිරිපායේ පිහිටි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශයේදී. දේශීය වෙදකම ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා අද වැඩබාර ගනු ලැබුවේ මරදානයේ පිහිටි සිය අමාත්‍යාංශ කාර්යාලයේදී. මේ කංසා කියන්නේ ඖෂධයක්. ඒ කංසා වගා කිරීමට අපේ රට බොහොම හොඳයි. ඉතින් ඒ කංසා වගාවත් ලියාපදිංචි කරලා බලපත්‍ර ඇතුව එහෙම කරන්න වැඩ පිළිලක් හදනවා නම් ඒකත් හරි වටිනවා. විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා රාජකාරී ආරම්භ කළේ නාරාහෙන්පිට කම්කරු අමාත්‍යාංශයේදී. දේවල්, පිත්තල, මැටි, ලීබඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි අමාත්‍යාංශයේදී අද රාජකාරී ආරම්භ කළ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද එම අවස්ථාවට සහභාගී වුණා. සම්ප්‍රදායික නිෂ්පාදනයට අමතරව නව නිපැයුම් නිෂ්පාදනය කරලා උදාහරණයක් විදිහට ගත්තොත් අපි වළඳක් හදන යනුවට මැටි වලින් මාහලයක් හදලා ඒක වෙනින් වෙළඳපොළට විකුණන්න පුළුවන් වුණා නම් අපිට ඊට වඩා ලොකු අටිවටිනාකමක් අපිට ගන්න පුළුවන් වෙනවා. අපිට ටික කාලයක් දෙන්න අපි ඒ යුතුයකම රටේ යුතුයකම අපි කෂ්ට කරනවා. සමෘද්ධි, ගෘහ ආර්ථික, ශුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහන් සේමසිංහ මහතා අද දුරේ වැඩබහර ගත්තේ සෙත් සිරිපායේ පිහිටි අමාත්‍ය කාර්යාලයේදී. මේ අතර ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ජගත් පී විජේවීර මහතා අද එම අමාත්‍යාංශයේදී සිය දුරේ රාජකාරී ආරම්භ කළා. මේ අතර අමාත්‍යාංශ බෙදීම පිළිබඳව මහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් මෙලෙස අදහස් පළ කළා. මෙරටේ ජනාධිපතිවරයෙක් කිසියම් ආකාරයක රට ව්‍යුහාත්මක සංවර්ධනයකට තල්ලු කරලා තියෙනවා නම් ඒ ව්‍යුහාත්මක සංවර්ධනය පැතිකඩක් හැටියට දැක්ක අවස්ථාවක් තමයි අමාත්‍යාංශවල විෂය මත බෙදීම. සරල උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම දහම් පාසල් අධ්‍යාපනය කියලා කියන්නේ අධ්‍යාපනයට අයත් වෙනවා. එතකොට දහම් පාසලක් අධ්‍යාපනයට අයත් නම් ඒක අයත් වෙන්න අධ්‍යාපන අමාත්‍යාංශය. ඒ වගේම මම දැක්ක විශිෂ්ටතම කාරණාවක් තමයි මෙරටේ මුල්ලමාවිය සංවර්ධන අධ්‍යාපනය අමාත්‍යාංශයක් යටතේ තිබුණේ නැහැ. ඒකවල ජනාධිපතිතුමා මේ කාරණා ගැන වඩාත් සංවේදී. සමහර කෙනෙක් සතුටින් නැහැ අමාත්‍යාංශ බෙදලා තියෙන විදිය ගත්තාම ඒවයි නම් වල නම් නෙමෙයි වැදගත්. එතුමාට ඕනකම තියෙන්නේ රට පෝෂත් කරන්න.
හරිම පැහැදිලි මිනිහෙක් පෝසත් වෙන්නේ උඩසාක්කුවේ සල්ලි යටසාක්කුවට දානවා. ඒක නිසා තමයි අපනයන කෘෂි නිෂ්පාදන ආර්ථිකය අපනයන නිෂ්පාදන ආර්ථිකය ඉලක්ක කරගත්ත අමාත්‍යාංශ විභේදනයක් නාමකරණයක් තියෙන්නේ. ඒක සතුටින් බාර ගන්න ඕනේ. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඡන්දය භාවිත කරන ලෙස සමගි ජන බලවේගය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලීමක් කරනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පක්ෂ මූලස්ථානය අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සඳහන් කළා. ඒකාධිපති ගති ලක්ෂණ තියෙන පෞල් පාලනයක් ඉලක්ක කරගත්තු 20 වෙනි සංශෝධනයට විශේෂයෙන්ම අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න 14 දෙනාගෙන් ජනාධිපතිවරයා විදියට කටයුතු කරපු වකට සිරිසේන ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා මේ අත්නෝමතික ව්‍යවස්ථා සංශෝධනයට උදව් කරන්න එපා කියලා. දැන් අපිට පේන්නේ මේ රටේට එන ආයෝජකයන් ගැන කටයුතු කරන්න අමාත්‍යාංශයක් තියනවාද කියලා. අලින්ට අගල් කපන අමාත්‍යාංශ දීලා තියෙනවා. බතික් වැඩ වලට අමාත්‍යාංශ දීලා තියෙනවා. බුලත් වලට, බිත්තර වලට, කුරුඳු වලට එකී මෙකී නොකී සියලු කුළු බඩු වලට අමාත්‍යාංශ දීලා තියෙනවා. හැබැයි අපේ රටේ ආයෝජකයින්ට පහසුකම් සපයන්න ආයෝජකෙත් එක්ක ගනුදෙනු කරන්න ඒ තිබුණු අමාත්‍යාංශය අද නැහැ. මෙන්න මේ විමල වීර දිසානායක මහත්තයා කියලා තියෙනවා එක්සත් ජාතික පන්සලට වෙච්ච දේ හෙට පොට්ටුවට වෙන්න බැරි නෑ. මට ලැබුණු ඇමති ධූරය ගැන කලකිරීමක් තියෙනවා. එතුමා විතරක් නෙමෙයි අපි දැක්කා විදුර වික්‍රමනායක මහත්තයාත් කලකිරීමෙන් ඉන්නවා. රෝහිත අබේගුණවර්ධන මහත්තයාට නම් දෙවන්ත අමාත්‍යාංශයක් දීලා තියෙනවා. මේකද වියත්මක කියලා තමයි අහන්න තියෙන්නේ. දැන් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ඇමතිවරයා සී.බී. රත්නායක මහත්තයා. හැබැයි සී.බී. රත්නායක මහත්තයාට තියෙන දැව සංස්ථාව විතරයි. ඒ කියන්නේ වනය ආරක්ෂා වෙන්නෙත් නැහැ, වනය සංරක්ෂණය වෙන්නෙත් නැහැ, ලී කපලා ඉරන්න තමයි තියෙන දැව සංස්ථාව. වාරි මාර්ග සම්බන්ධව ඇමතිවරු ගණනාවක් ඉන්නවා. දැන් වාරි මාර්ග කැබිනට් ඇමති චමල් රාජපක්ෂ මහත්තයා. ඊට පස්සේ තව වී හා ධාන්‍ය කාබනික පොහොර එළවලු පළතුරු මිරිස් ලූණු හා අර්ථාපල් වගා ප්‍රවර්ධන බීජ නිෂ්පාදන උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය ඇමති ශෂින්ද්‍ර රාජපක්ෂ මහත්තයා පුත්‍රයා. තාත්තාගෙන් පුතාට ඊළඟ අමාත්‍යාංශ කෑල්ල. ඊළඟට ග්‍රාමීය කුඹුරු ආශ්‍රිත වැව් ජලා සහ වාරි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහත්තයා. ග්‍රාමීය කුඹුරු. ඒතර නාගරික කුඹුරු කාටද කියලා මේ අපි හොයනවා. මාර අමාත්‍යාංශ බෙදිල්ලක් තමයි බෙදලා තියෙන්නේ. ඒ නිසා පැහැදිලිවම මේ ආණ්ඩුව ආරම්භයේදීම කඩුල්ලක් දෙකක් දවාගෙන තමයි මැච් එක පටන් ගන්න තියෙන්නේ. අපි දැක්කා පසුගිය දවසේ එක්සත් ජාතික පක්ෂ නායකතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයා පරාජිතයන්ට බුලියානි පාටියක් දීලා. එතුමා යනවා කිව්වට යන පාටක් නෑ ඒක. දැන් එතුමා දැන් මේ පත්තරෙත් තියලා තරුණයන් සඳහා නව යාන්ත්‍රණයක් සකසා ඒජාප නායකත්වයේ බාර දෙනවා. යාන්ත්‍රණ හදන්න දෙයක් නෑ. මේ රටේ පාක්ෂිකයෝ ඉන්න තැනක් තියෙනවා. ඒ පාක්ෂිකයෝ ඉන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක සමගි ජන බලවේගෙත් එක්ක. අපි කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ සුජාත පුත්‍රයා තමයි සමගි ජන බලවේගය. වහාම සජිත් ප්‍රේමදාස මැතිතුමාට කතා කරලා මේ වක්කීම සජිත් ප්‍රේමදාස මැතිතුමාට බාර දෙන එක විතරයි කරන්න තියෙන්නේ. ආ යාන්ත්‍රණ හදලා වැඩක් නැහැ. අදටත් කම්පා වෙන කාරණයක් තියෙනවා. ඒ කම්පා වෙන කාරණේ තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා වගේ කෙනෙක් මේ පාර්ලිමේන්තුවේ නොසිටීම. ඔබතුමා ජාතික රැස්වලට ඕනි සපෝට් එකක් දෙන්න වගේ යන්නේ නායකතුමාට. මම නම් හිතන්නේ ඔතන සුදුසුම කෙනා රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අදත් පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතීන් මෙලෙස අදහස් පළ කළා. දැන් 20 ගේන්න කියනවා 20 ගේනවා කියලා දැම්මට 20 ලැහැත්ති කියලා කියනවා. නමුත් 20 ඇතුළ අන්තර්ගතය මොකද්ද? 20 බලාපොරොත්තු වෙන්නේ මොනවද කියන එක අපිට පැහැදිලි නැහැ. මම දැනටමත් දැකපු දේවල් තියෙනවා 19 මේ වෙනකොටත් සෑහෙන උල්ලංඝනය වෙලා තියෙනවා. ජනාධිපතිතුමා ආරක්ෂක අමාත්‍යවරයා විදිහට මම හිතන්නේ තියාගෙන ඉන්නවා කියලා ප්‍රකාශයක් කරලා තියෙනවා. 19ට අනුව මම හිතන්නේ ජනාධිපතිතුමාට අමාත්‍යාංශයක් දරන්න හැකියාවක් නැහැ. අපි බලාපොරොත්තු වෙනවා ජනතාව දීපු තීන්දුව මේ රටේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න ඒ වෙනස කරන්න ජනතාව දීපු තීන්දුවත් එක්ක කටයුතු කරන්න. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට අධිකරු ජනාධිපති හිටපු මහින්ද රාජපක්ෂ මැතිතුමා කිව්වා කියනවලු එතුමා මේ අමාත්‍ය මණ්ඩලයේ වාඩි වීම සුදුසු නෑ. එතුමාට ගැළපෙන වෙනත් තනතුරක් හදා දෙනවා කියලා. මේ රටේ ස්වාධීන කොමිෂන් සභා ටික අවහිර කළා වෙනත් ඒකාධිපති ස්වරූපයේ ගමනක් යන මෛත්‍රීපාල සිරිසේන මහත්තයාත් මෙල්ල කරගන්න නේද කියන සැකය අපිට තියෙනවා. අපි මේ යන්නේ උඩුගම්බලා පීනීම. ඇයි අපි මේ උඩුගම්බලා පීනන්නේ? උඩුගම්බලා පීනන්නෙත් ඒක තමයි මේ රටට මේ වෙලාවේ අවශ්‍ය වෙලා තියෙන්නේ. දෙපැත්තෙම ඉන්නවා මහා අන්තවාදියෝ. ඒ අන්තවාදීන්ට අපි කියන්නට. අන්තවාදීන්ට බයෙන් අපි අකුල ගන්නෙ නැහැ. අපිට තියෙන අභියෝග රසක්. එක පැත්තකින් අර බෙදුම්වාදී මතවාදයේ මේ පොළවෙන් උගුල්ලලා දාන්න ඕනේ සහ මුලින්ම පරාජයට පත් කරන්න ඕනේ. අනිත් පැත්තෙන් ඉස්ලාම් වහබ්වාදී මතවාදයේ මේ පොළවෙන් උස්සලා උගුල්ලලා දාන්න ඕනේ. සෞභාග්‍යමත් දේශයක් නිවාල් ජාතියක් ප්‍රීතිමත් මිනිසෙක් තනන්න අපි දිවීමියෙන් නැප කැප වෙන බවට ඔබට සහතික වෙනවා. අවුරුද්දක් අමාරක් යනකොට කොරෝනා වසංගතේ ලෝකයේ තුනක් වෙනකොට අපි ලෑස්ති වෙන්න ඕනේ සංචාරක ව්‍යාපාරික මූලධන
අද කඩිනමේ තරුණයා 2022 කාර්මික විප්ලවයට මුහුණ දෙන්න පුළුවන් කොරෝනාවෙන් පස්සේ අතිවන විප්ලවයට මුහුණ දෙන්න පුළුවන් ඒ රැකියාව කරන්න පුළුවන් තරුණයාට අපි දැන් පුහුණු කරනවා. රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රසායනාගාර සේවකයෙකු හෙරොයින් මත්කුඩු සමග අතුරුගිරියේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. පරීක්ෂණ සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට රැගෙන ආ මත්කුඩු මොහු ජාවාරම් කර ඇද්දැයි සොයා විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩිකරු වන සොල්ටා සම්බන්ධයෙන් සාක්ෂි වසන් කිරීමේ චෝදනාව මත වහාම ක්‍රියාත්මක වන පරිදි කිරිතිවැල පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩතහනමට ලක් කර තිබෙනවා. රස පරීක්ෂණ දෙපාර්තමේන්තු රසායනාගාර සේවකයා ඊයේ අත්අඩංගුවටගෙන ඇත්තේ අතුරුගිරිය මොරටුවාහින ප්‍රදේශයේදී. ඒ අතුරුගිරිය පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුවයි. 28 හැවිරිදි මෙම සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 18යි මිලිග්‍රෑම් 730ක් පොලිස් බහරයට ගැනුණා. සැකකරු කඩුවල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මාස 24 වෙනිදා තෙක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබෙනවා. රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයේ පැවති මත්ද්‍රව්‍ය සැකකරු විසින් ජාවාරම් සඳහා යොදාගත්තේද යන පිළිබඳ සැකමතු වී ඇති අතර සිද්ධියට සම්බන්ධ තවත් අයෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. මේ අතර කිරිඳිවැල පොලිසිය ස්ථානාධිපතිවරයා ඊයේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩතහනමට ලක් කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩිකරු වන පසුගියදා පොලිස් වෙඩිපහරින් මියගිය සොල්ටාගේ සමීපතමයෙකු සමග පොලිස් නිල කාමරයේදී මත්පැන් පානය කිරීමේ චෝදනාවක් මතයි. සොල්ට සම්බන්ධ විමර්ශනවල සාක්ෂි වසන් කිරීමට ක්‍රියා කළ බවටද ස්ථානාධිපතිවරයාට චෝදනා එල්ල වී තිබෙනවා. ගායන හැකියාවෙන් පිරිපුන් මෙරට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් පිදෙන ඩයලොග් ප්‍රශංසා දෙරණ 60+ සීසන් 3 අවසන් මහා තරඟය ඊයේ රාත්‍රියේ අති උත්කර්ෂවත්ව කොළඹදී පැවැත්වුණා. එහිදී 60+ දක්ෂතම ගායකයාට හිමි කිරුළ ඇහැලියගොඩ WI නුවන් පෙරේරා මහතා හිමි කරගත් අතර ප්‍රේක්ෂක SMS මනාපයෙන් තෝරාගෙනු ජනප්‍රියම කිරුළ හිමි වුණේ හේමසිරි හෙට්ටිආරච්චි මහතාටයි. වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගායන කුසලතා ප්‍රදර්ශනයට වේදිකාවක් නිර්මාණය කරමින් මෙරට මාධ්‍ය ආයතනයක් සංවිධානය කළ පළමු රියැලිටි අත්දැකීම වන ඩයලොග් ප්‍රශංසා දෙරණ 60+ තුන්වන අදියරේ අවසන් මහා තරඟය ඊයේ රාත්‍රියේ කොළඹදී පැවැත්වුණේ නිරෝධායන නීති රීතිවලටද අනුකූල වෙමි. විශාරද එඩ්වඩ් ජයකොඩි, සංගීත අධ්‍යක්ෂ රෝහණ බෝගොඩ සහ විශාරද ශශිකා නිසංසලා දෙරණ 60+ තුන්වන අදියරේ විනිශ්චය මණ්ඩලය ලෙස කටයුතු කළා. ඒ අනුව මෙම තරගයේ දක්ෂතම තරුව විනිශ්චය මණ්ඩලය විසින් තෝරා ගැනුණු අතර ජනප්‍රියම තරුව තෝරා ගැනුණේ ප්‍රේක්ෂක SMS මනාපයෙන්. මෙහිදී ගායන හා වාද්‍ය විශාරද කලාශූරී ආචාර්ය සුජාතා අත්තනායක මහත්මිය ශේෂ්ත්‍රය වෙනුවෙන් සිදු කරනු ලැබූ මෙහෙය අගයමින් ඇයට ජීවන ප්‍රශංසා සම්මානය පිරිනමනු ලැබුවා. මේ වගේ නාලිකාවකින් වැඩිහිටිය අයට ගායන කෞශල්‍ය පෙන්වන්න සලස්වා දීම ගැන මම ස්තුතිවන්ත වෙනවා දෙරණ නාලිකාවට. 16,000කට අධික තරඟකරුවන් පිරිසක් අතුරින් තරඟ වට කිහිපයකින් පසු GP සෝමරත්න, මිල්ටන් මලවිආරච්චි සහ නුවන් පෙරේරා යන තරඟකරුවන් අවසන් වේදිකාවේ තරඟ වැදුණා. අපේ ජීවිතමේ මොසෝගරේ කිවිලා යනවාමයි ඔරු පාරුවලයි රැයිලි වෙන්නේ අවදි වන්න දීප්තිමත් දිනකි උදව් වෙලා තියෙන්නේ. ඊට අමතරව SMS මනාපයෙන් තෝරා ගැනෙන ජනප්‍රියම තරුව වෙනුවෙන් තරඟකරුවන් 10 දෙනෙකු තරඟ වැදුණු අතර ඉන් ජයග්‍රහණය හිමි වුණේ හේමසිරි හෙට්ටිආරච්චි මහතාටයි. හේමසිරි හෙට්ටිආරච්චි මහතා 60+ අවසන් මහා තරගයේ තුන්වන ස්ථානය දිනා ගත්තේ GP සෝමරත්න මහතායි. යනුව ඩයලොග් ප්‍රශංසා දෙරණ 60+ සීසන් 3 හි දක්ෂතම ගායකයා කිරුලෙහි අනුශූරතාව මිල්ටන් මලවිආරච්චි මහතාට හිමි වූ අතර එහි ශූරතාව ඇහැලියගොඩ පදිංචි WI නුවන් පෙරේරා මහතා විසින් දිනාගනු ලැබුවා.
දක්ෂතම කිරුළ WI නුවන් පෙරේරා උපසභාපතිතුමාගෙන් කුසලානය ලබා ගන්නා මොහොත දෙවැනි බුවනිකබාහු රජුගේ රාජ්‍ය සභා මණ්ඩපය ලෙස සැලකෙන කුරුණෑගල ඓතිහාසික ගොඩනැගිල්ලට හානි කිරීමේ සිද්ධියෙන් නඩුව වෙනුවෙන් නගරාධිපතිවරයා දැරූ ගාස්තු කුරුණෑගල මහනගර සභාව මගින් දැරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාව අද එම නගර සභා රැස්වීමේදී අනුමත වී තිබෙනවා. කුරුණෑගල නගරාධිපතිවරයාගේ නියෝගයක් මත ඉකුත් ජූලි 14 වෙනිදා කුරුණෑගල නගර මැදයේ ගොඩනැගිල්ලක් ඩෝසරු කර ඉවත් කිරීමට පියවරගෙන තිබූ අතර එහිදී දෙවැනි බුවනිකබාහු රජුගේ රාජ්‍ය සභා මණ්ඩපය ලෙස සැලකෙන ඓතිහාසික ගොඩනැගිල්ලේ කොටසකටද හානි කර ඇතැයි චෝදනා එල්ල වුණා. ඒ අනුව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු විත්තිකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරින්තු නිකුත් කළ නමුත් එම වරින්තුව මේ මාස 24 වෙනිදා දක්වා ක්‍රියාත්මක නොකරන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා. කෙසේ වෙතත් කුරුණෑගල මහනගර සභාවේ මුදල් කමිටුව විසින් 21,80,000ක මුදලක් අදාළ නඩුවේ නීතිඥ ගාස්තු වෙනුවෙන් ගෙවීම සඳහා යෝජනාවක් අද සභාවට ඉදිරිපත් කර තිබෙනවා. එම යෝජනාව නගරාධිපති වෙනුවෙන් උපනගරාධිපති සුමිත් උඩවාසල මහතා විසින් සභාවට ඉදිරිපත් කරනු ලැබුවා. කාරුණිකව ගරු සභාවෙන් ඉල්ලා සිටින්නේ මහනගර සභා ආඥා පනතේ 309 සමග කියවිය යුතුද 310 වගන්තිවල විධිවිධාන ප්‍රකාරව රජයේ කටයුතු ඉටු කිරීම සඳහා ක්‍රියා කළ අප වෙනුවෙන් එකී අධිකරණ කටයුතු සඳහා නීතිඥ ගාස්තු සභාර මුදලින් ගෙවීමට පහත කොන්දේසියට යටත්ව අනුමැතිය ලබා දීමට කටයුතු සලසා දෙන ලෙසයි. කොන්දේසිය මෙම නඩු කටයුතු විභාග කොට ලබා දෙන අවසාන තීරණයේදී යම් හේකින් අප වරදකරුවන් වූහොත් මෙකී නඩු ගාස්තු සභාව වෙත ප්‍රතිපූර්ණය කිරීමට අප යටත් වන බව. අනතුරුව සභාව තුළ රැඳී සිටි මාධ්‍යවේදීන් ඉන් ඉවත් කර නාගරික මන්ත්‍රීවරුන් පමණක් රැඳී සිටිමින් අදාළ යෝජනාව සම්මත කරගෙන තිබුණා. අප වාර්තාකරු පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය සහ හිටපු නගරාධිපතිවරයා එම යෝජනාවට විරුද්ධ වූ බවයි. අපි මේකට ඒ මුදල වෙන් කරන එකට විරෝධතාවය පළ කරා. මම හිතන්නේ බහුතර මන්ත්‍රීවරු කැමති වුණා ඒ වෙනුවෙන් ගෙවන්න. මන්ත්‍රීවරු කීප දෙනෙක් ඒ යෝජනාවට විරුද්ධ වුණා. COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුණු විශ්වවිද්‍යාල අද සිට යලි විවෘත කෙරුණා. එහෙත් විශ්වවිද්‍යාල කිහිපයක කටයුතු ඉදිරි දිනකදී ආරම්භ වීමට නියමිතයි. මෙරටින් අද වන විට හඳුනාගෙන ඇති සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 2695ක්. මේ වන විට රෝගීන් 2676 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුද්ගලයන් 208 දෙනෙකු පමණයි. COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් తాවකාලිකව වසා දැමුණු විශ්වවිද්‍යාලවල කටයුතු අද සිට සාමාන්‍ය පරිදි ආරම්භ කෙරෙනවා. සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව සාමාන්‍ය පරිදි විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු සිදු කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළා. එහෙත් කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු එළඹෙන 19 වෙනිදා සිට ආරම්භ වීමට නියමිතයි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මේ මාස 26 වෙනිදා පාස්කු කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයේ හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. ඒ පාස්කු ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ මෙරට පැවති ආරක්ෂක තත්ත්වය පිළිබඳ ප්‍රකාශය සටහන් කර ගැනීම සඳහායි. දැන් තවත් පුවත් කිහිපයක්. වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් දිවයිනේ රෝහල් ගණනාවක රෝගීන්ගේ රන් භාණ්ඩ සොරකම් කළ පුද්ගලයෙකු ගාල්ල පොලිස් අපරාධාංශය විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවා. හෝමාගම් ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු එලෙස සොරාගෙන තිබූ භාණ්ඩවල වටිනාකම රුපියල් කෝටි 2කට ආසන්නයි. මෙන්නේරිය ජාතික උද්‍යානයට ආසන්න පාළුව රක්ෂිතයේ ඊයේ ගින්නක් හටගත් අතර මෙවන විට එහි අක්කර 12ක් පමණ විනාශ වී ඇතැයි ගම්වාසීන් පවසනවා. එක එක ඒවට යන මිනිස්සු තමයි ගිනි තියන්නේ. බදුල්ල නගරයේ පහළ විදිය ප්‍රදේශයේ වෙළඳසැලක දොරටු ආසන්නයේ අලවියට තබා තිබූ රතිඤ්ඤා ගොඩෙහි තිබූ අහස්කුරු තොගයක් පුද්ගලෙක් සොරා ගන්නා ආකාරය CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. මාර්ගයක අලුත් වැඩියා කටයුතු ආරම්භ කරේ නිසියාකාර විට නොකිරීමට අප්‍රසාදය පළ කරමින් අද හාලියල ප්‍රදේශවාසීන් විරෝධතාවක නිරත වුණා. ඒ හාලියල 60ක්ම වරල් කැටිය මාර්ගයේදී. අපේ පාර හදලා දෙන්න. එත් සමගින් 6:55 ප්‍රධාන ප්‍රති විකාශය නිමාවට පත් වෙනවා. සුවදායි රාත්‍රියක්.